ප්‍රථමයෙන්ම ප්‍රජනක ක්‍රියාවලිය පිළිබඳ දැන ගැනීම වැදගත්. ඒ සඳහා ස්ත්‍රී හා පුරුෂ ප්‍රජනක පද්ධතීන් පිළිබඳ අවබෝධයක් ලබාගත යුතු වෙනවා. පවුල් සැලසුම් ක්‍රම පිළිබඳව මනා වැටහීමක් ලබා ගැනීමට එය උපකාරී වෙනවා. පිරිමි ප්‍රජනක පද්ධතිය ශිශ්නය, වෘෂණකෝෂ, ශුක්‍රනාලය, ශුක්‍ර ආශයිකා සහ පුරස්ථ ග්‍රන්ථය යන අවයවවලින් සමන්විතයි. ශිශ්නය හා වෘෂණකෝෂ සිරුරේ බාහිරව පිහිටා ඇති අතර ශුක්‍රනාලය, ශුක්‍ර ආශයිකා සහ පුරස්ථ ග්‍රන්ථය ශ්‍රෝණි කුහරයේ පිහිටා තිබෙනවා. වෘෂණකෝෂ තුළ ශුක්‍රාණු නිපද වෙයි. එම ශුක්‍රාණු ශුක්‍රනාල තුළින් ගමන් කර ආශයිකාවේ රැස්ව තිබේ. ශුක්‍ර මෝචනයේදී ශුක්‍රාණු සමග ශුක්‍ර ආශයිකාවේ සහ පුරස්ථි ග්‍රන්ථයේ නිපදවන තරල හෙවත් ශ්‍රාවයන් එකතු වේ මුත්‍රා මාර්ගයෙන් පිටවෙයි. මෙය ශුක්‍ර තරලය ලෙස හැඳින්වෙයි. ශුක්‍ර මෝචනයේදී සාමාන්‍යයෙන් එක් වරකට මිලියන 300ක් පමණ ශුක්‍රාණු පිටවෙයි. ඊළඟට ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය දැක්වේ. ඩිම්බකෝෂ, පැලෝපිය නාලිකා, ගර්භාෂය, කැබ්ගෙල, යෝනි මාර්ගය ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ ප්‍රධාන අවයව කොටස් ලෙස නම් කළ හැකිය. ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ අවයව වන ඩිම්බකෝෂ, පැලෝපිය නාලිකා, ගර්භාෂය හා යෝනි මාර්ගය යන සියල්ල ශ්‍රෝණි කුහරය තුළ පිහිටා ඇත. සාමාන්‍යයෙන් මිට මෙල වූ අතක ප්‍රමාණයෙන් නැති ගර්භාෂයට ගර්භණී අවස්ථාවේදී කලලේ වැඩීමත් සමග විස්තාරණය හෙවත් විශාලවීමේ හැකියාව තිබේ. ප්‍රමාණයෙන් වෙරළු ගෙඩියක් තරම් වූ ඩිම්බකෝෂ දෙකකි. ඒවායේ විශේෂ කාර්යය ලෙස ඩිම්බ නිපදවීම, ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන් නැමති ස්ත්‍රී හෝමෝන නිපදවීම සිදු කරයි. සාමාන්‍යයෙන් මාසකට වරක් එක් ඩිම්බකෝෂයකින් එක් ඩිම්බයක් පිටවෙයි. මෙය ඩිම්බ මෝචනය ලෙස හැඳින්වෙයි. ඩිම්බකෝෂයකින් ඩිම්බයක් පිටවන්නේ ඊළඟ ඔසප්වීමට හෙවත් ආර්ථවයකට දින 14කට පමණ පෙරදීය. මෙම ඩිම්බය පැලෝපිය නාලය තුළ පැය 24ක පමණ කාලයක් සක්‍රියව පවතී. අනතුරුව ඩිම්බය පැලෝපිය නාලය දිගේ ගර්භාෂය වෙත ගමන් කරයි. එසේ ගර්භාෂයට පිවිසෙන අක්‍රිය වූ ඩිම්බය මීළඟට ගර්භාෂය ඇතුළත බිත්තිය බිඳී රුධිරයත් සමග යෝනි මාර්ගයෙන් පිටවී යයි. මෙය ඔසප්වීම හෙවත් ආර්ථවය ලෙස හැඳින්වෙයි. මෙම කාලය තුළ සමහර විට යටිබඩ ප්‍රදේශයේ වේදනාවක් ඇතිවිය හැකිය. සංසර්ගයේදී ශුක්‍රාණු ඇතුළු වීමද, ඔසප්වන විට රුධිරය පිටවීමද, දරුවෙකු බිහිවීමද යෝනි මාර්ගයෙන් සිදුවෙයි. ඔසප් චක්‍රය හෙවත් ආර්ථව චක්‍රය හා හෝමෝනවල ක්‍රියාකාරීත්වය. ඔසප් චක්‍රය හා හෝමෝනවල ක්‍රියාකාරීත්වය මනා ලෙස අවබෝධ කර ගැනීම වැදගත්. ඔසප්වීමේ ක්‍රියාවලිය මල්වරවීම හෙවත් ඔසප්වීම ආරම්භයේ සිට ආර්ථව හරණය හෙවත් ඔසප් චක්‍රය අවසානය දක්වා සිදුවෙයි. ඔසප්වීමේ ක්‍රියාවලිය පිටියුටර ග්‍රන්ථියේ නිපදවෙන හෝමෝන මගින් පාලනය වෙයි. එම හෝමෝනවල ක්‍රියාකාරීත්වය නිසා ඩිම්බකෝෂ තුළ ස්ත්‍රී ප්‍රජනක හෝමෝන වන ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන් ශ්‍රාවය වෙයි. ඊස්ට්‍රජන් හෝමෝනයේ බලපෑම මත ගර්භාෂයේ ඇතුළත බිත්තිය ඔසප් චක්‍රය පළමු භාගයේදී ක්‍රමයෙන් වර්ධනය වෙයි. ඔසප් චක්‍රයේ දෙවන භාගයේදී ප්‍රොජෙස්ටරෝන් හෝමෝනයේ ක්‍රියාකාරීත්වය මගින් වර්ධනය වූ ගර්භාෂ ඇතුළත බිත්තියෙහි රුධිර සැපීම මෙන්ම ශ්‍රාවයන්ද වැඩි වෙයි. ගැබ් ගැනීමක් බලාපොරොත්තුවෙන් මෙය සිදුවෙයි.
ඩිම්බය සංසේචනය නොවනහොත් ගර්භාෂය ඇතුළත බිත්තිය බිඳී ආර්ථවය ලෙස රුධිරය සමග පිටවෙයි. මෙය ඔසප්වීම ලෙසද හැඳින්වෙයි. ඩිම්බය සංසේචනය වුවහොත් එය ගර්භාෂයේ තැන්පත් වී කලලයක් ලෙස වර්ධනය වෙයි. එයට ඇතුළු වන ශුක්‍රාණු අතරින් එකක් ඩිම්බය හා සම්බන්ධ වේ. මෙය සංසේචනය ලෙස නම් කෙරෙයි. සංසේචනය වූ ඩිම්බය යුක්තාණුව ලෙස නම් කෙරේ. එය විභේදනය හෙවත් බෙදීමකට ලක්වෙමින් පැලෝපීය නාලය ඔස්සේ ගර්භාෂය වෙත ගමන් කරයි. මෙසේ ගර්භාෂයට පැමිණි කලලය ගර්භාෂ බිත්තියේ තැන්පත් වෙයි. මෙසේ අධිරෝපණය වීම පිළිසිඳ ගැනීම ලෙසද හැඳින්වෙයි. කලලයේ වැඩීම ගර්භාෂ බිත්තියේ තැන්පත් වූ සංසේචිත ඩිම්බය හෙවත් යුක්තාණුව සති 6කදී කලලයක් බවට පත්වෙයි. සති 8-10ක් අතරදී කලලය අපරාව හෙවත් වැදෑමහ මගින් පෝෂණය වී ක්‍රමයෙන් වැඩේ. සති 12-14ක් ඇතුළතදී කලලයේ දිග සෙන්ටිමීටර 11ක් පමණ වෙයි. ඒ වන විට කලලයේ බොහෝ ඉන්ද්‍රයන් වැඩී ඇත. සති 24ක් වන විටදී ඉන්ද්‍රයන් විකාශනය වී ඇති අතර කලලයේ දිග සෙන්ටිමීටර 30ක් පමණ වෙයි. ප්‍රසූතියේ අවස්ථා ගර්භාෂය තුළ කලලය වැඩෙන කාලය සාමාන්‍යයෙන් සති 40කි. සාමාන්‍ය ප්‍රසූතියකදී වැඩුණු දරුවාගේ හිස පළමුව යෝනි මාර්ගයෙන් පිටතට පැමිණේ. ප්‍රසූතිය අවස්ථා 3කට බෙදා වෙන් කර දැක්විය හැකිය. පළමු අවස්ථාව ගැබ්ගෙලෙහි විෂ්කම්භය ක්‍රමෙන් සෙන්ටිමීටර 10ක් දක්වා විස්තාරණය වීම. දෙවන අවස්ථාව දරුවා යෝනි මාර්ගයෙන් පිටතට පැමිණීම. තුන්වන අවස්ථාව ලෙස අපරාව හෙවත් වැදෑම හා ගර්භාෂයෙන් ඉවතට පැමිණීම සිදුවේ. පවුල් සැලසුම් ක්‍රම හෙවත් ප්‍රතිසන්ධිරෝධක ක්‍රම. නවීන ක්‍රම, ස්වාභාවික ක්‍රම, සාම්ප්‍රදායික ක්‍රම. නවීන ක්‍රම තාවකාලික ස්ථිර. තාවකාලික හෝමෝන ක්‍රම, හෝමෝන නොවන ක්‍රම. හෝමෝන ක්‍රම පවුල් සැලසුම් ගිලින පෙති, පවුල් සැලසුම් එන්නත හෙවත් නික්ෂේපන, හෝමෝන කරල් තැන්පතුව. හෝමෝන නොවන ක්‍රම අන්තර්ගර්භාෂිත තැන්පතුව හෙවත් ලූපය, කොණ්ඩමය හෙවත් රබර් කොපුව. ස්ථිර ක්‍රම ස්ත්‍රී සැත්කම හෙවත් LRT සැත්කම, පුරුෂ සැත්කම හෙවත් වාසෙත්තමී සැත්කම. ස්වාභාවික ක්‍රම සම්මත දින ක්‍රම, මූලස්ථ ශරීර උෂ්ණත්ව ක්‍රමය, ගැබ්ගෙල ශ්‍රේෂ්මල ක්‍රමය හෙවත් බිලින් ක්‍රමය, නිමිති උෂ්ණත්ව ක්‍රමය. සාම්ප්‍රදායික ක්‍රම බඹසර රැකීම, ධාතු පැහැර කරලීම. පවුල් සැලසුම් ගිලින පෙති. පවුල් සැලසුම් ගිලින පෙති පැකැට්ටුවක පෙති 28ක් ඇති අතර මෙයින් මුල් පෙති 21 හෝමෝන අඩංගු ඒවායි. එනම් ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන් අඩංගු පෙති ලෙසද ඉතිරි පෙති 7 යකඩ අඩංගු පෙති ලෙසද හඳුනා ගනිමු. ගිලින පෙති දිනපතා නිසියාකාරව ගැනීමෙන් ඩිම්බ මෝචනය හෙවත් ඩිම්බකෝෂයෙන් ඩිම්බ පිටවීම වැළැක්වීම සහ ගැබ්ගෙල ශ්‍රාවයන්හි ඝනභාවය වැඩිවීම නිසා ශුක්‍රාණු ගර්භාෂය තුළට පැමිණීම වැළැක්වෙයි. පළමු වරට පෙති ගැනීම ඔසප්වීම පටන්ගෙන මුල් දින 5 ඇතුළත ආරම්භ කළ යුතුය. ඊතලෙන් දැක්වෙන අයුරින් පැකැට්ටුවේ ඇති පෙති සියල්ල අවසන් වනතුරු යකඩ පෙතිද ඇතුළුව දිනකට 1 බැගින් ගත යුතුය. ගිලින පෙති රැකෑමෙන් පසු ගැනීමෙන් කරකැවිල්ල, ඔක්කාරය වැනි සුළු අතුරු ආබාධ අඩු කර ගත හැකිය.
දුඹුරු පෙති හෙවත් යකඩ පෙති අවසන් වූ දිනට පසු දින සිටම අලුත් පෙති පැකැට්ටුවේ පළමු පෙත්තෙන් ආරම්භ කළ යුතුය. දුඹුරු පෙති පාවිච්චි කරන අතරතුර ඔසප්වීම සිදුවිය හැකිය. මුල්වරට ගිලින පෙති ගැනීමට පටන්ගෙන මුල් දින කීපය තුළ මද හිසරදය ඔක්කාරය වැනි සුළු අතුරුවාබාධ ඇතිවිය හැකි අතර ඒවා කල්යත්ම මගහැරී යනු ඇත. දිනපතා නිසි පරිදි පෙති ගැනීමෙන් 99% සාර්ථකත්වයක් ලැබෙනු ඇත. මෙම ක්‍රමය නැවැත්වීමෙන් වහාම නැවත සාපල්‍ය භාවයට හෙවත් නැවත දරුවෙකු පිළිසිඳගත හැකි අවස්ථාවට පත්වෙයි. ගිලින පෙති නිර්දේශ කිරීමට ප්‍රථම පිරික්සුම් සටහනකට අනුව කාන්තාවන්ගෙන් තොරතුරු ලබාගෙන සුදුසු නුසුදුසු බව තීරණය කිරීම වැදගත් වේ. නික්ෂේපන හෙවත් පවුල් සැලසුම් එන්නත. ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය අඩංගු නික්ෂේපනයකි. මෙමගින් ඩිම්බ මෝචනය හෙවත් ඩිම්බකෝෂයෙන් ඩිම්බ පිටවීම වැළැක්වීම සහ ගැබ්ගෙල ශ්‍රාවයන්හි ඝනභාවය වැඩිවීම නිසා ශුක්‍රාණු ගර්භාෂය තුළට පැමිණීම වැළැක්වෙයි. මෙම පවුල් සැලසුම් එන්නත ලබා ගැනීමට වඩාත්ම උචිත වන්නේ ඔසප්වීම පටන්ගෙන මුල් දින 7 ඇතුළතදීය. තවද දරු ප්‍රසූතියෙන් සති 6කට පසුවද මෙම පවුල් සැලසුම් එන්නත ලබා ගැනීම සිදු කළ හැකිය. දින 90කට වරක් පවුල් සැලසුම් එන්නත ලබා ගැනීමෙන් 99%කට වැඩි සාර්ථකත්වයක් ලබාගත හැකිය. පවුල් සැලසුම් එන්නත ලබා ගන්නා කාන්තාවන්ගේ ඔසප් චක්‍රයේ වෙනස්වීම එනම් ඔසප් නොවීම, ඔසප් රුධිරය අඩුවීම සහ ඔසප් චක්‍රයේ අක්‍රමවත් වීම සිදුවේ. පවුල් සැලසුම් එන්නත භාවිත කරන කාන්තාවකට එම ක්‍රමය නවත්වා මාස 4ක් පමණ ඉක්ම වූ පසු සාපල්‍යතාවයට පත්වීම හෙවත් දරුවෙකු පිළිසිඳ ගැනීමේ හැකියාව ලැබෙයි. හෝමෝන කරල් තැන්පතුව. ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය අඩංගු සිහින් කරල් දෙකක් වෛද්‍යවරයෙකු විසින් අතේ උඩබාහුවේ ඇතුළු පැත්තේ සමේ කුඩා කැපුමක් තුළින් සම යටින් තැන්පත් කිරීම සිදු කෙරෙයි. මෙම ක්‍රමය භාවිත කිරීමෙන් අවුරුදු 5ක් දක්වා ගැබ් ගැනීම වළක්වා ගත හැකිය. අවුරුදු 5 අවසානයේදී මෙම කරල් ඉවත් කර ගත යුතුය. අවශ්‍ය නම් නැවත හෝමෝන කරල් තැන්පත් කර ගැනීම සිදු කර ගත හැකිය. හෝමෝන කරල් තැන්පත් කිරීමට වඩාත්ම උචිත වන්නේ ඔසප්වීම පටන්ගෙන මුල් දින 7 ඇතුළතදීය. ප්‍රසූතියෙන් සති 6කට පසුද කරල් තැන්පත් කළ හැකිය. හෝමෝන කරල් තැන්පත් කරගත් කාන්තාවන්ගේ ඔසප් චක්‍රයේ වෙනස්වීම එනම් ඔසප් නොවීම, ඔසප් රුධිරය අඩුවීම සහ ඔසප් චක්‍රයේ අක්‍රමවත් වීම සිදුවෙයි. සාර්ථකත්වය 99%ක් පමණ වෙයි. මෙම තැන්පතුව ඉවත් කළ පසු වහාම නැවත ගැබ් ගැනීම සිදුවිය හැකිය. අන්තර්ගර්භාෂික තැන්පතුව ලූපය. අන්තර්ගර්භාෂිත උපකරණ හෙවත් ලූපය තඹ සහ ප්ලාස්ටික් වලින් නිෂ්පාදනය කරන ලද ශරීරයට හානියක් නොවන නැමෙන සුළු කුඩා තැන්පතුවකි. අවුරුදු 10ක් වන තෙක් ගැබ් ගැනීමෙන් ආරක්ෂා වේ. අවුරුදු 10ක් අවසානයේදී එය ඉවත් කළ යුතු අතර මෙම ක්‍රමය තවදුරටත් අවශ්‍ය නම් අලුත් ලූපයක් නැවතත් තැන්පත් කරවා ගත හැකිය. සෑම විටම පුහුණුවක් ලද වෛද්‍යවරයෙකු හෝ හෙද සොහොයුරියක විසින් මෙය සිදු කළ යුතු අතර ඔසප්වීම ආරම්භ වී මුල් දින 12 ඇතුළතදී මෙම ලූපය තැන්පත් කළ යුතුය. දරු ප්‍රසූතියකින් සති 6කට පසු අන්තර්ගර්භාෂිත ලූපය තැන්පත් කරවා ගත හැකිය. ලූපය මගින් ඩිම්බය සංසේචනය වීම හෝ යම් හේකින් සංසේචනය වූ ඩිම්බයක් ගර්භාෂ බිත්තියේ තැන්පත්වීම වළක්වයි. ලූපය තැන්පත් කර පළමු දින කිහිපය තුළ යටිබඩෙහි වේදනාව,
මුල් මාසය තුළ රුධිර බින්දු පතිත වීම සහ පළමු මාස කිහිපය තුළදී ඔසප්වීමේදී පෙරට වඩා රුධිර ප්‍රමාණයක් පිටවීම සිදුවිය හැකියි. එම තත්ත්වය කාලයත් සමග අඩු වී යයි. මෙම ක්‍රමයේ සාර්ථකත්වය 99% පමණ වෙයි. ඕනෑම අවස්ථාවක සායනයකට ගොස් ලූපය ඉවත් කරගත හැකි අතර එය ඉවත් කළ විගස නැවත ගැබ් ගැනීමක් බලාපොරොත්තු විය හැකිය. කොණ්ඩමය හෙවත් රබර් කොපුව. කොණ්ඩමය හෙවත් රබර් කොපුව ප්‍රාණවත් වූ ශිෂ්ණය ආවරණය කිරීම සඳහා භාවිත කරන රබර් කොපුවකි. සංසර්ගයේ යෙදෙන සෑම විටම අලුත් රබර් කොපුවක් භාවිත කළ යුතුය. ආවරණයක් ලෙස ක්‍රියාකාරී වන බැවින් යෝනි මාර්ගය තුළ ශුක්‍රාණු තැන්පත්වීම වැළැක්වෙයි. කොණ්ඩමේ කාලය ඉක්ුත් වන දිනය පිළිබඳ සැලකිලිමත් වන්න. කොණ්ඩමය පැකැට්ටුවෙන් ඉවතට ගැනීම සඳහා මුඛය පාවිච්චි නොකරන්න. රබර් කොපුව මගින් ලිංගාශ්‍රිත බෝවන රෝග ආසාදනයන්ද වැළකෙයි. එය වෙනත් පවුල් සංවිධාන ක්‍රම සමගද භාවිත කළ හැකිය. පාවිච්චිට පෙර රබර් කොපුවක් දිගහැර පරීක්ෂා කිරීමෙන් වැළකිය යුතුය. රබර් කොපුවක් පැළඳීමට පෙර ශිෂ්ණය යෝනිය මත ස්පර්ශවීම සිදු නොවිය යුතුය. රබර් කොපු පැකැට්ටුව පරිස්සමින් විවෘත කර රබර් කොපුව ඉවතට ගන්න. රබර් කොපුවේ පුඩුව ඇඟිලිවලින් මිරිකා රබර් කොපුව ප්‍රාණවත් වූ ශිෂ්ණය ආවරණය කිරීමට හැකිවනසේ නිවැරදි අතට එනම් කොපුවේ දාරය උඩු අතට සිටිනසේ ශිෂ්ණය මත තබන්න. ශිෂ්ණය සම්පූර්ණයෙන් ආවරණය වනසේ රබර් කොපුව දිගහරෙන්න. ශුක්‍රමෝචනයෙන් පසු රබර් කොපුවේ දාරය ඇඟිලිවලින් අල්ලා ශිෂ්ණය ප්‍රාණවත්ව තිබියදී යෝනි මාර්ගයෙන් පිටතට ගන්න. ප්‍රවේශමෙන් රබර් කොපුව ශිෂ්ණයෙන් ගලවා සුදුසු ලෙස ඉවතලන්න. නිසියාකාරව භාවිතය තුළින් 97%කට වඩා වැඩි සාර්ථකත්වයක් බලාපොරොත්තු විය හැකිය. රබර් කොපුව ශිෂ්ණයෙන් ඉවත් කිරීමේදී යෝනි ශ්‍රාවය ශිෂ්ණයේ ගෑවීමෙන් වළක්වා ගත යුතුය. පාවිච්චියෙන් පසු රබර් කොපුව කඩදාසියකින් නොතා දරුවන්ට හසු නොවනසේ ඉවතට දමන්න. වැසිකිළියකට නොදමන්න. ස්ත්‍රීන් සඳහා භාවිතයට ගන්නා කොණ්ඩම ඇති නමුත් ඒවා බහුලව භාවිතයෙන් නොමැත. ස්ත්‍රී සැත්කම හෙවත් LRT සැත්කම. ස්ත්‍රී වන්ධ්‍යාකරණය හෙවත් LRT සැත්කම ස්ථිර පවුල් සැලසුම් ක්‍රමයකි. මෙහිදී සුළු සැත්කමක් මගින් පැලෝපීය නාල අවහිර කෙරෙයි. පැලෝපීය නාල අවහිර කිරීම නිසා ශුක්‍රාණු හා ඩිම්බ මුණ ගැසීම වැළැක්වෙයි. සැත්කම සිදු කරනු ලැබීමෙන් පසු පැලෝපීය නාලය යථා තත්ත්වයට පත් කිරීම ඉතා අසීරු බැවින් අඹු සැමියන් අතර මනා අවබෝධයකින් යුතුව සැත්කම කර ගැනීම සඳහා තීරණයකට එළඹිය යුතුය. ස්ථිර වන්ධ්‍යාකරණය සඳහා කැමැත්ත ප්‍රකාශ කිරීමේ පත්‍රිකාව අත්සන් තැවිය යුතුය. සේවාලාභියා විසින් අවශ්‍ය සුදුසුකම් සපුරා තිබිය යුතුය. සැත්කම සිදු කළ අවස්ථාවේ සිටම ගැබ් ගැනීම වළක්වාලනු ලබන අතර සාර්ථකත්වය 99% පමණ වේ. දීර්ඝකාලීන සංකූලතා නොමැත. ඔසප්වීම හෝ ඩිම්බකෝෂවල නිපදවන හෝමෝනවල කිසිදු වෙනසක් සිදු නොවේ. පුරුෂ සැත්කම වාසෙක්තමී. පුරුෂ වන්ධ්‍යාකරණය හෙවත් වාසෙක්තමී සැත්කම ස්ථිර පවුල් සැලසුම් ක්‍රමයකි. මෙහිදී ඉතා සුළු සැත්කමක් මගින් ශුක්‍රනාල ගැට ගැසීම සිදු කරයි. ශුක්‍රනාල අවහිර කිරීමක් සිදු කරන බැවින් ශුක්‍රාණු පිටවීමක් සිදු නොවේ. එහෙත් පුරස්ති ග්‍රන්ථියෙන් සහ ශුක්‍ර ආශයිකාවලින් නිපදවන තරලය පෙරමින් සිදුවන අතර ලිංගික තෘප්තියටද බාධාවක් සිදු නොවේ. බර වැඩ කිරීමට හැකිය. කාය ශක්තිය අඩු නොවේ.
මනා අවබෝධයකින් යුතුව සැත්කම කිරීම සඳහා අඹු සැමියුවල තීරණය කළ යුතුය. ශුක්‍රාශයිකාවල රැඳී ඇති ශුක්‍රාණු සැත්කම් සිදු කර මාස 3ක පමණ කාලයක් ගතවන තෙක් ශුක්‍රමෝචනයේදී පිටවිය හැකි බැවින් මෙම කාලය තුළදී ගැබ් ගැනීමක් වළක්වාලීම සඳහා අමතර පවුල් සංවිධාන ක්‍රමයක් භාවිත කිරීම වැදගත් වෙයි. සාර්ථකත්වය 99% පමණ වෙයි. සාමාන්‍යයෙන් දින 26 සිට 32 පමණ ඔසප් චක්‍රයක් ඇති කාන්තාවකගේ ඔසප් චක්‍රයේ දින 8 සිට 19 දක්වා කාලය සරු කාලයයි. මෙම කාලය තුළදී ලිංගික එක්වීමක් ඇති වුවහොත් ශුක්‍රාණු ගර්භාෂය හරහා පැලෝපිය නාලය දෙසට ගමන් කර ඩිම්බයක් හා එක්වී සංසේචනය විය හැකිය. එම නිසා සරු කාලය තුළදී ලිංගික සංසර්ගෙන් වැළකී සිටීමෙන් ගැබ් ගැනීම් වළක්වා ගත හැකිය. ඔසප්වීම ආරම්භ වී මුල් දින 8 වන තෙක් සහ 19 වන දිනයෙන් පසු ලිංගික සංසර්ගයේ යෙදීමෙන් ගැබ් ගැනීමක් සිදු විය හැකිය. ස්වාභාවික උපත්පාලන ක්‍රම නවීන ක්‍රම මෙන් සාර්ථක නොවේ. මූලස්ථ ශරීර උෂ්ණත්ව ක්‍රමය. මෙම ක්‍රමය පදනම්ව ඇත්තේ ඩිම්බ හරණය වන අවස්ථාවේ ශරීරයේ උෂ්ණත්වයේ වැඩිවීමයි. ඩිම්බ හරණයෙන් පසු ශරීර උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 0.2 සිට සෙන්ටිග්‍රේඩ් අංශක 0.4 දක්වා හෝ ෆැරන්හයිට් අංශක 0.4 සිට ෆැරන්හයිට් අංශක 0.8 දක්වා වැඩි වී ඊළඟ ආර්තව චක්‍රය දක්වා ඉහළ මට්ටමක පවතී. මේ සඳහා විශේෂිත උෂ්ණත්වානයක් භාවිත කළ යුතුය. උදාහරණයක් වශයෙන්